ආයිබෝන් ශ්‍රී ලංකා සුබුදෑසනක් good morning වණක්කම් පුවත්පත්වල තොරතුරු වගේම ගෙවුණු දවසේ තොරතුරුත් එක්ක ඔබේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන සමගයි ඔබ එකතු වන්නේ මේ වේකපිතාත් සුපුරුදු පරිදි වේකපිතාත් සමගින් මම තිල්න දේශපියන්ත අද අගෝස්තු මාසයේ 18 වෙනිදා අඟහරුවාදා දවස අද දවසේ විශේෂත්වය ගැන කතා කරද්දී අද මම 2016 වසරටයි දිව යන්නේ 2016 වසරේදී බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නුවරදී මේ ගිම්හාන ඔලිම්පික් තරඟාවලිය පැවැත්වෙනවා. මේ ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේදී විශේෂත්වයන් ගණනාවක්ම වාර්තා වෙන ඒ නව වාර්තාවන් අද දවසේ වගේ දවසකදී ජමයිකාවේ උසෙන් බෝල්ට් මීටර් 200 පිරිමි උසාවියේ රන් පදක්කම දිනා ගන්නවා. ඒ 19.78ක කාලයක් වාර්තා කරමින් මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නේ 2016 අද වගේ දවසක. එයයි අද දවසේ විශේෂත්වය විදිහට අපි තෝරගන්නේ. අපි තෝරගන්නේම උසෙන් බෝල්ට්ගේ ප්‍රකාශයක්. ඔහු මේ විදිහට සඳහන් කරනවා. ඔහු සඳහන් කරන්නේ කළ නොහැකි හා කළ හැකි දේ අතර වෙනස අදිෂ්ඨානය තුල පවතිනවා කියලායි සඳහන් කරන්නේ. කළ නොහැකි දේ සහ කළ හැකි දේ අතර වෙනස තිබෙන්නේ ඔබේ අදිෂ්ඨානය තුලයි කියලා උසෙන් බෝල්ට් සඳහන් කරනවා. ඒ සමගින් අපි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තල වෙත අවධානය යොමු කරන්නට. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ විදිහට වාර්තා කරනවා. නොරොච්චෝලේ විදුලි උපපොලක දෝෂයකින් රට පුරාම විදුලිය බිඳ වැටේ කියලාද මව්බිමේ ප්‍රධාන සිරස්තලයක් වාර්තා කරන. වහාම පරීක්ෂණයක් කරන්න විදුලි බල ලේකම්ට නියෝගයක් අද මව්බිම් මේ විදිහට වාර්තා කරනවා. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ආධාර වාර්තා කරන්නේත් ඒ කාරණාවම. කෙරවල පිටියේ උපපොලක කඩා වැටීමක් විදුලිය ඇන හිටි පැය 8ක් රටම නවතී කියලාද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන් වෙනවා. අද ලංකා දිනවින පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. ප්‍රධාන සිරස්තලයේ අඩු ආදායම්ලාභී රැකියා ලක්ෂයට සුදුස්සන් තේරීමේදී දුප්පතුන් තෝරා ගත යුතුයි ජනාධිපතිතුමාගේ උපදේශක් කියලාද දිනවින ප්‍රධාන සිරස්තලයේ වාර්තා කරනවා. Today, Daily Mirror headline is countrywide blackout. Transmission failure in Kerawalapitiya grid triggered the outage. Water supply also affected. 8% of power supply restored by 8:15 last night. And Ceylon Today newspaper, national-wide blackout. Transmission system failure at Kerawalapitiya grid substation. Power outage lasts more than 8 hours. PUCSL demands detailed report within 48 hours. Power Minister appoints probe committee. And finally, Daily FT main story is people powerless. Those are the main stories from today national newspapers. Kerawalapitiya මේ විදුලි බලාගාරයේ ඇන හිටීමත් සමග සමස්ත රටේම ක්‍රියාකාරීත්වය ඇන හිටීම පිළිබඳව ඊයේ දවසේදී අපි බොහෝ දෙනෙකු අත්විඳා. සමස්ත රටේම මේ විදිහට විදුලි බලය නොමැති නිසා මහා මාර්ග සහ කර්මාන්ත ශාලා ඒ වගේම බැංකු කටයුතු ඒ වගේම අනිකුත් සියලුම ශේෂ්ත්‍රයන් සඳහා ඒ වගේම තමයි මේ ස්පිරිතාලවල කටයුතු මේ සියලුම දේවල් වල තත්වයන් වලට ඊයේ මුහුණ දෙන්නට සිදුනේ. මේ පැය 8ක් පුරාවටම විදුලිය රටේ නොමැතිවීම නිසායි. මේ නිසායිම බොහෝ දෙනෙකු ඊයේ දවසේ අපහසුතාවයකට පත් වෙනවා. කොහොම වුණත් මෙවැනි සිදුවීම් විටින් විට අපේ රටෙන් වාර්තා වෙනවා. අවස්ථා කිහිපයකදී 2016 වසරේදීත් වාර්තා වෙනවා, 2015 වසරේදීත් වාර්තා වෙනවා, 2009 වසරේදීත් මේ විදිහටම වාර්තා වෙනවා. කෙසේ වෙතත් වැඩිම වෙලාවක් මෙලෙස විදුලිය නොමැති වී සිටපු අවස්ථා විදිහට තමයි ඊයේ දවසේ හඳුන්වන්නේ. අද මව්බිම් පුවත්පතේ ප්‍රධාන සිරස්තලෙන් අපි අද දවසේ වේකපිතාත් වැඩසටහන ආරම්භ කරනවා. නොරොච්චෝලේ විදුලි උපපොලක දෝෂයකින් රට පුරාම විදුලිය බිඳ වැටේ. කලින් බිඳ වැටීම් 4ක් ගැන කමිටු නිර්දේශ ක්‍රියාත්මක කරලා නැහැ. පළමු පැය 8ේදී පාඩුව කෝටි 230ක් කියලා සඳහන් කරනවා. ප්‍රදේශ රැසක විදුලිය යථා තත්ත්වයට පත් වෙලා තිබෙනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරන. මේ පිළිබඳව විශේෂ භාර ඇමති දලසරහ පෙරුම් මහතාගේ නියෝගයකින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කරන්න කියලා විදුලි බල ලේකම්ට නියෝග කරලා තිබෙනවා කියලාද ශිරන් රණසිංහ මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. අපි මේ වාර්තාවේ තොරතුරු කිහිපයක් ඇතුල් පිටුවෙන් තෝරගන්න. අද මේ විදිහටයි ශිරන් රණසිංහ වාර්තා කරලා තියෙන්නේ. කෙරවලපිටිය ප්‍රදේශයේ විදුලි බල බෙදා හරින ග්‍රිඩ් උපපොලක ඇති වූ විදුලි
විදුලි බිඳ වැටීමක් නිසා ජාතික විදුලි බල පද්ධතියේ ඇති වූ අසමතුලිතතාවයකින් ඊයේ පැය 8කට අධික කාලයක් රට පුරාම විදුලිය බිඳ වැටීමක් සිදු වෙනවා. මෙම විදුලි බිඳ වැටීමෙන් පසු කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයීම කටයුතු නතර වීමත් සමග ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටියා. මෙම විදුලි බිඳ වැටීමේ සිද්ධිය සමග රට පුරා පිහිටි රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, කර්මාන්තශාලා ඇතුළු ආයතන රැසක කටයුතු අඩපණ වූ අතර නිවාසවල එදිනෙදා කටයුතුද අවුලින් අවුලට පත් වුණා. මෙම විදුලි බිඳ වැටීමත් සමග කොළඹ ජල සැපයීම නතර වීමේ අවදානමක්ද ඊයේ සවස මතුව තිබූ අතර විදුලි බල ඇමති ඩල සලහපෙන මහතා මෙන්ම විදුලි බල මණ්ඩලයේ සියලුම උසස් නිලධාරීන් පළවත්ත ප්‍රදේශයේ පිහිටුවා ඇති විදුලි පාලක පද්ධතියේ පරීක්ෂණයට පැමිණ ප්‍රදේශයෙන් ප්‍රදේශයට විදුලි ලබා දීමට පියවර ගනිමින් සිටියා. 2016 වසරේ පෙබරවාරි 25 වෙනිදාද රට පුරා මේ ආකාරයටම විදුලිය බිඳ වැටීමක් සිදු වෙනවා. ඉන්පසුව මේ ආකාරයට පැය 8කට අධික කාලයක් විදුලිය බිඳ වැටීම බරපතල සිද්ධියක් වන නිසා එය පිළිබඳව වහාම විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කීර්ති කරුණාරත්න මහතා සඳහන් කරනවා. පැය 8ක කාලයක් රට තුළ විදුලිය විසන්ද වී තිබීම නිසා වන ආර්ථික පාඩුව රුපියල් කෝටි 230ක් පමණ වනයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මේ පිළිබඳව සඳහන් කරනවා. කෙරවලපිටිය විදුලි උපපොළෙහි සම්ප්‍රේෂණ පද්ධතියේ ඇති වූ දෝෂයකින් පසුව පුත්තලම නොරොච්චෝලේ ගල්ලංගුරු බලාගාරයේ විදුලි උත්පාදන යන්ත්‍ර තුනෙන් නිපදවන විදුලිය සැපීම නතර වීමත් සමග ඊයේ පස්වරු 12:30ට පමණ සිය සිට රට පුරා විදුලි බල සැපයීම බිඳ වැටෙනවා. මීට පෙර ආතුරුව අවස්ථා 4කදී පැය ගණනාවක් මෙලෙස රට පුරා විදුලි බිඳ වැටීම සිදුව තිබුණද 2016 පෙබරවාරි 25 වෙනිදාට පසු සිදු වූ දරුණුතම විදුලි බිඳ වැටුම ඊයේ වාර්තා වී තිබීම විශේෂත්වයක් වෙනවා. 2019 ඔක්තෝබර් ඒ වගේම 2015 සැප්තැම්බර් 2016 පෙබරවාරි 2016 මාර්තු යන දිනවලදීද නොරොච්චෝල ගල්ලංගුරු බලාගාරයේ විදුලි බිඳ වැටීමකින් පසු රට පුරාම මේ ආකාරයට විදුලිය බිඳ වැටීම සිදු වූ බවද ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරනවා. මෙලෙස රට පුරාම විදුලිය බිඳ වැටීමට හේතුව නිශ්චිතව පැවසිය නොහැකි බවත් ඒ පිළිබඳව සිදු කර ලබන විධිමත් පරීක්ෂණයකින් පසුව හේතුව හෙළි කරගත යුතු බවත් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සඳහන් කළා තියෙනවා. කෙසේ වෙතත් මීට පෙර අවස්ථා 4කදී රට පුරා විදුලිය බිඳ වැටීම් සිද්ධීන් සේවීමට පත් කළ කමිටු වාර්තා මගින් කර තිබෙන නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය අපොහොසත් වී ඇති අතර පස්වෙනි වතාවටත් රට පුරාම මෙලෙස විදුලිය බිඳ වැටීම බරපතල දුර්වලතාවයක් කියලා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය සඳහන් කරනවා. ඒ සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී කීර්ති කරුණාරත්න මහතාගෙන් විමසූ විට ඒ මහතා සඳහන් කරන්නේ කලින් කළ නිර්දේශ යාවත් කාලීනව කළද මෙම සිදුවීම අලුත් තත්ත්වයක් මත සිදුව තිබෙන බවයි. ඒ නිසා ඒ පිළිබඳව සොයා බලා ඉදිරියේදී පියවර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. මේ ඊයේ සිදුවීමෙන් විදුලිය බිඳ වැටීමෙන් නතර වූ නොරොච්චෝල ගල්ලංගුරු බලාගාරයේ යලි අධිරයට විදුලි උත්පාදන ආරම්භ කිරීම කළ යුතු බැවින් එමගින් නිපදවන මෙගාවොට් 900ක ජාතික පද්ධතියට එකතු කිරීමද අභියෝගයක් බව විදුලි ඉංජිනේරුවන් සඳහන් කරනවා. ඊයේ දිනේදී රට පුරා සිදු විදුලි බිඳ වැටීම සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමේ සභාපති අනුරුද්ධ තිලකරත්න මහතාගෙන් විමසූ විට මහතා සඳහන් කරන්නේ හේතු සෙවීමට පෙර හැකි ඉක්මනින් රටට විදුලිය ලබා දීමට අවශ්‍ය පියවරගත් බවයි. ඒ අනුව හේතු සොයාගත් පසු ඊට පිළියම් යොදන බවත් මහතා වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ඊයේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල නාගරික ප්‍රදේශවල මේ සංඥා කණුවල මාර්ග සංඥා කඩුවල ඒ සංඥාවන් භාවිතා නොවීම නිසා විදුලිය නොමැති නිසාවෙන් බොහෝ පොලිස් නිලධාරීන්ට මේ රාජකාරී සඳහා කටයුතු කරන්න සිදු වුණා. මේ සමගම බොහෝ ස්ථානවල වාහන තදබදයක් ඇති වුණා. ඒ වගේම තමයි රෝහල් වල ඇතැම් කටයුතු වලට බාධාවන් නැති වෙනවා. කර්මාන්ත ශාලාවල සිදු වුණු බාධාවන් බොහෝමයක් පැන නගිනවා. එදිනෙදා ව්‍යාපාරික ස්ථානවලටත් මේ හේතු නිසාවෙන් බාධාවන් පැමිණෙනවා. ඒ වගේ තමයි නොසිතූ ලෙස මෙවැනි සිද්ධියක් සිදුවීම නිසාවෙන් බොහෝ නිවෙස්වල කටයුතු වලටත් ඉතාමත්ම දැඩි අපහසුතාවකාරී විදිහට තමයි මේ තත්ත්වය පත් වුනේ. කොහොම වුණත් මේ ගැන පරීක්ෂණයක් ආරම්භ කරනවා කියලා අමාත්‍ය
අමාත්‍යවරයා සඳහන් කරනවා. මේ අමාත්‍යවරයාගේ නියෝගය වහාම පරීක්ෂණයක් කරන්න විදුලි බල ලේකම්ට නියෝගයක් කරනවා කියලාද ශ්‍රී රණසිංහ මේ පිළිබඳව වාර්තා කරනවා. අද මව්බිම වාර්තා කරන්නේ මේ විදිහට මේ රට පුරාම විදුලි බිඳ වැටීම සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා වහාම කමිටුවක් පත් කළ බව විදුලි බල ඇමති ඩල සලහපුර මහතා සඳහන් කරනවා. මෙම කමිටුවේ වාර්තාව සතියක් තුළ ලබා දෙන ලෙසට අමාත්‍යාංශ ලේකම් වසන්ත පෙරේරා මහත්මියට දැනුම් දුන් බවයි ඇමතිවරයා සඳහන් කරන්නේ. මෙම කමිටුව අද පෙරවරු 8:30ට රැස්වීමට නියමිතව තිබෙනවා. විදුලිය බිඳ වැටීමෙන් ජනතාවට සිදු වූ පීඩාව සම්බන්ධයෙන් තමා බලවත් කනගාටුවට පත් කරන බවත් තමා විදුලි බල අමාත්‍ය ධූරය බාරගෙන තවමත් ගත වී ඇති දින 4ක පමණ කාලයක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත් මෙම සිද්ධිය පිළිබඳව කමිටුව ලබා දෙන වාර්තාවට අනුව ඉදිරියේදී මෙවැන්නක් සිදු නොවන පරිදි කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. විදුලි බිඳ වැටීමෙන් සිද්ධිය සැලවූ සැනින් තමා මාතර සිට කොළඹට පැමිණ විදුලි පාලක පද්ධතීන් පරිශ්‍රයට ගොස් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති සාමාන්‍ය අධිකාරී අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවරු 30 දෙනෙකු පමණ යහුසුලුව විදුලිය සැපයීමට යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ඉතින් මේ සම්බන්ධයෙන් හැකි ඉක්මනින් ඒ පරීක්ෂණ වාර්තාව ලබාගෙන ඉදිරියේදී ඒ පිළිබඳව ක්‍රියාත්මක කරන්න තමයි සූදානම් වෙන්නේ කියලා අමාත්‍යවරයා විදිහට සඳහන් කරන්නේ. අද මේ පිළිබඳව ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයත් වෙන්නේ ඒ කාරණාවටම කෙරවල පිටියේ උපපොලක කඩා වැටීමක් විදුලිය ඇන හිටි පැය 8ක් රටම නවතී කියලාද ලංකා විදුලි බල මණ්ඩලය පිළිබඳව අද ලංකාදීප පුවත්පතේ විදිහට සඳහන් කරනවා. අද දිනමිනත් වාර්තා කරනවා මේ පිළිබඳව ඒ අමාත්‍යවරයාගේ ප්‍රකාශය දිනමින වාර්තා කරලා තිබෙනවා. මේ විදිහට රටට එළිය නැතිවීම ගැන පරීක්ෂණයකට වහාම කමිටුවක් පත් කරනවා කියලා දිනමින පුවත්පත වාර්තා කරලා තිබෙනවා. විදුලි බල ඇමති අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දෙයි කියලා අද දිනමින පුවත්පතේ විදිහට වාර්තා කරන මේ විදුලිය බිඳ වැටීම නිසාවෙන් ඊයේ දවසේදී ජල සැපයුමත් යම් කිසි ආකාරයක අඩාල වීමක් සිදු වෙනවා. ජල සැපයුම වෙනදාට තිබුණාට වැඩිය ඉතාමත් අඩු පීඩන තත්ත්වයකින් තමයි ජල සැපයුම සිදු වෙන්නේ. ඉතින් මේ පිළිබඳව ඒ විෂය බාර අමාත්‍යවරයා සඳහන් කරන කාරණාව අද මව්බිම් පුවත්පත මේ විදිහට වාර්තා කරනවා. අඩාල වූ ජල සැපයුම යථා තත්ත්වයට පියවර කියලා දෙනගම ධම්මික රණවීර මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. මේ පිළිබඳව අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ විදිහට විදුලි බල සැපයුම බිඳ වැටීමත් සමග අඩාල වූ ජල සම්පාදන කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සභාපතිතුමාගේ ප්‍රකාශය මේ අද වාර්තා කළ තියෙන මව්බිම් පුවත්පත. සභාපති නිශාන්ත රණතුංග මහතායි සඳහන් කරන්නේ විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වූ ප්‍රදේශවල ජල විදුලිය සැපයුම ඉතා කඩිනමින් යථා තත්ත්වයට පත් කළ බවත් සෙසු ප්‍රදේශවල ජල සැපයුම විදුලි යන්ත්‍ර භාවිතයෙන් සිදු කිරීමට පියවර ගනිමින් තිබුණු බවත් වැඩිදුරටත් ඒ මහතා සඳහන් කළා තිබෙනවා. මේ ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ සභාපති නිශාන්ත රණතුංග මහතා තමයි මේ පිළිබඳව සඳහන් කළා තියෙන්නේ. ඉතින් ඊයේ දවසේදී මේ සිදුවීමත් එක්ක බොහෝ දෙනෙකු අපහසුතාවයට පත් වුණා. ඒ අපහසුතාවයට පත්වීමත් එක්ක තමයි මේ විදුලිය නැතිවීමෙන් බොහෝ දේවල් වල අඩපණවීමක් සිදු නැති යලි මෙවැනි දෙයක් සිදු නොවන ආකාරයට මේ වාර්තාවන් ලැබුණු පසු ඒ වාර්තාවේ තිබෙන නිර්දේශය අනුව ක්‍රියාත්මක කරමින් නැවත මෙවැනි දෙයක් සිදු නොවන්නට වග බලා ගන්නට ඕනි. ඉන් අනතුරුව මම අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ තවත් වාර්තාවන් කිහිපයක් වෙත. ඒ පාතාල මත්ද්‍රව්‍ය එවැගේම නොකළ යුතු දේවල් පිළිබඳවද මව්බිම් පුවත්පත වාර්තා කරද්දී අපි සූදානම් වෙන්නේ මෙහි තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. අද දේශපාලන තොරතුරුත් අද මව්බිම් වාර්තා කරනවා. මම තෝරගන්නේ තවත් වාර්තාවන් කිහිපයක් අද මව්බිම් පුවත්පතේ මේ විදිහට තෝරගන්නවා. ඔව් අපි ඊට ප්‍රථමයෙන් තෝරගන්නවා මේ රජය විසින් උපාධිධාරීන්ට රැකියා ලබා දීම පිළිබඳව තොරතුරු කිහිපයක් අද මව්බිම් වාර්තා කරනවා. මේ ඒ පිළිබඳව වාර්තාව අද ජේ.ටී. ද සිල්වා වාර්තා කරන්නේ උපාධිධාරීන් 51135 දෙනෙකුට රජයේ රැකියා කියලා අද ජේ.ටී. ද සිල්වා මව්බිම් පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. අද මේ විදිහට තොරතුරු කිහිපයක් තිබෙනවා. රැකියාලාභී උපාධිධාරීන් 51135 දෙනෙකුගේ නාම ලේඛනය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිස ලබාගත හැකි බව එම අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරනවා. අදාළ පත්වීම් සැප්තැම්බර් 2 වෙනිදා තමන්ට ආසන්නතම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා කළ යුතු බවත් සඳහන් කරනවා. තෝරාගනු ලබන්නේ පත්වීම් ලිපි අමාත්‍යාංශය මගින් ඉදිරියේදී පත්වීම් ලාභීන් වෙත යොමු කිරීමට සැලසුම් කර ඇති බවත් රත්නසිරි මහතා සඳහන් කරන මේ අතර තෝරාගත් අඩු ආදායම් ලාභීන් ලක්ෂ්‍ය රැකියා
සඳහා නියුක්ත කිරීමේ සඳහා ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්යසාධක බලකාය විසින් සැප්තැම්බර් 2 වෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරලා තිබෙනවා කියලා ඒ මහතා සඳහන් කරනවා. ඒ අතර මේ උපාධි රැකියා අයදුම්පත් ප්‍රතික්ෂේප වීමට හේතුව පිළිබඳවත් අද සඳහන් කරලා තිබෙනවා. මේ වෙද්දී රැකියාවන් සඳහා ඉල්ලුම් කරලා තියෙන අයගේ මේ රැකියාව කරන අයට පත්වීම් ලබා දීලා නැහැ කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ පිළිබඳවත් අද තොරතුරු මේ විදිහට වාර්තා කළ තිබෙනවා. අපි ඒ තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් උපාධියකට සමාන සුදුසුකමක් ලෙසට නොපිළිගැනීම, ඒ වගේ වයස අවුරුදු 45ට වැඩිවීම, කිසියම් රැකියාවක නිරත වෙමින් සේවක අර්ථසාධක අරමුදලට දායකත්වය ලබා ඇති බවට අනාවරණය වීමෙන් හේතුන් මෙවර උපාධිධාරීන්ට රැකියාව ලබා දීමට අදාළ සමහර අයදුම්පත් ප්‍රතික්ෂේප කිරීමට හේතු බව රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා සඳහන් කරනවා. විදේශ විශ්වවිද්‍යාල උපාධිධාරීන් වීම, ප්‍රාදේශීය ලේකම් නිර්දේශ නොමැතිවීම, උපාධි සහතිකයේ ප්‍රතිඵල ලේඛන අමුණා නොතිබීම, විදේශගතව සිටින අය ප්‍රථම උපාධියක් නැති හා අයදුම් පත්‍රයක් පමණක් ඉදිරිපත් කර ඇති අයගේ රැකියා අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයෙන් උපාධිධාරීන් 2636ක්, අනුරාධපුරයෙන් 1658ක්, වවුනියාවෙන් 256ක්, බදුල්ලෙන් 1793ක්, අම්පාරෙන් 2006ක් විදිහට මේ විදිහට තවත් දිස්ත්‍රික්ක ගණනාවක මේ විදි අයදුම්පත් ප්‍රතික්ෂේප වෙලා තිබෙනවා කියලාද වාර්තා කළා තිබෙනවා මව්බිම් පුවත්පත. මේ සඳහන් කරන කාරණාවලට ඔබ ඒ උපාධි සහතික සහ ඔබ විදේශීගත වෙලා සිටිනවා නම් ඔබ මේ වෙද්දී ඒ EPF ETF සඳහා දායකත්වය ලබා දෙනවා නම් ඒ අයට මේ විදිහට ඒ රැකියාව ලබා දෙන්නේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අතර අද දෙනකම ධම්මික රණවීර මව්බිම් පුවත්පතට මේ වැනි වාර්තාවක් ගෙන ඇවිත් තිබෙනවා. ඒ හරිත සරසවි උපාධිධාරීන්ට පත්වීම් ලැබිලා නැහැ කියලා තමයි අද මව්බිම් පුවත්පතට වාර්තා කළා තියෙන්නේ. අපි ඒ වාර්තාව වෙතත් අවධානය යොමු කරනවා. අද මේ විදිහට වාර්තා කරනවා උපාධිධාරීන්ට රැකියාව ලබා දීමේදී හරිත විශ්වවිද්‍යාලයෙන් NSBM උපාධි ලැබූ උපාධිධාරීන් රැකියාව සඳහා බඳවාගෙන නැතයි එම විශ්වවිද්‍යාලයේ උපාධිධාරීන් චෝදනා කරනවා. උපාධිධාරීන් රැකියාව සඳහා බඳවා ගැනීමට අදාළව ඊයේ ප්‍රකාශයට පත් කරන ලද නාම ලේඛනයේ NSBM සරසවි උපාධි ලැබූ අයගේ නම් ඇතුළත් නොමැති බවයි ඔවුන් සඳහන් කරන්නේ. හරිත සරසවි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලබ විශ්වවිද්‍යාලයක් බවද ඔවුන් සඳහන් කරලා තිබෙනවා. ඉතින් ඒ අනුව ඔවුන්ට මේ උපාධි ලබා දීමේදී හරිත සරසවි ශිෂ්‍යුන්ට උපාධි පත්වීම් ලබා දීලා නැහැ කියලා තමයි ඔවුන් චෝදනා කරලා තිබෙන්නේ. ඉන් අනතුරුව මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ ජාතික පාසල් 1000ක් අඩඹන උපදේශන ගන්නවා කියලා සඳහන් කරනවා අධ්‍යාපන අමාත්‍යවරයා. විෂයමාලා හා ඉගැන්වීමේ ක්‍රමවේද සංශෝධනයට පියවර ගන්නවා කියලාත් එතුමා සඳහන් කළා තිබෙනවා. අපි එතුමා සඳහන් කරන කාරණා වෙතයි අවධානය යොමු කරන්නේ. මේ ජාතික පාසල් 1000ක් ස්ථාපිත කරලීම හා පවතින විෂයමාලාවන් ඉගැන්වීමේ ක්‍රමවේද සංශෝධනය කිරීම සඳහා සියලු පාර්ශ්වවලින් උපදේශන ලබා ගැනීමට ක්‍රියා කරන බව අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කරනවා. එහිදී පාසල් විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් මෙන්ම මව්පියන්, සිසුන්, රාජ්‍ය නිලධාරීන්, සිවිල් සමාජ සංවිධාන ඇතුළු අනෙකුත් අදාළ පාර්ශ්වයන් සම්බන්ධ කර ගැනීමෙන් දැනට පවතින විෂයමාලාවන් සහ ඉගැන්වීමේ ක්‍රමවේදයන් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය උපදේශන ලබා ගැනීමේ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලෙස අමාත්‍යවරයා සඳහන් කරනවා. ප්‍රතිපත්ති සම්පාදනය සහ ක්‍රියාත්මක කිරීම පිළිබඳව රජයේ ප්‍රවේශය ඉහළ සිට පහළට යෑමක් නොව පහළ සිට ඉහළට ගලා ඒමක් බැවින් තීරණ ගැනීමට ප්‍රථමයේ සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වයන් සමග උපදේශන ලබා ගැනීමේ වැඩසටහනක් සහ ප්‍රතිචාර රැස්වීම පැවැත්වීම අතිශයම වැදගත් බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ විෂය අන්තර්ගතය හා රැකියාව අවස්ථා අතර ඇති සම්පතියාවන් අධ්‍යාපන ක්‍රියාවලියේ විවිධ අවස්ථාවන්හිදී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් තුළට පාර්ශ්වීය ප්‍රවේශයන් ඇති කිරීම සහ පශ්චාත් කොවිඩ් සමයක ඔන්ලයින් ක්‍රමවේදය හරහා අධ්‍යාපන වැඩසටහන් ඉදිරියටත් සිදු කිරීම විශාල පිළිගැනීමකට ලක් විය හැකි කරුණා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා. ඒ වගේම දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල, රාජ්‍ය අමාත්‍ය විජිත බෙරුගොඩ, නිපුණතා සංවර්ධන වෘත්තීය අමාත්‍ය පරිශ්‍රණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹපොළ කාන්තා හා ළමා සංවර්ධන පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන පාසල් යටිතල පහසුකම්
අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියාල් නිශාන්ත යන මහත්මීන් අධ්‍යාපන අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ විදිහට තමයි නව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩබාර ගැනීමත් සමග මේ නව පාසල් ජාතික පාසල් දහසක් ආරම්භ කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කරන්නේ. ඉනානතුරුව මම අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මේ දවසේදී අමාත්‍යවරුන් බොහෝ පිරිසක් තමන්ගේ අමාත්‍යාංශවලදී වැඩ රාජකාරී ආරම්භ කරනවා. අපි මේ පිළිබඳවයි දැන් ඔබට කියන්නට සූදානම් වෙන්නේ. අද මව්බිම් පුවත්පත ඇතුල් පිටුවේ ඡායාරූප වාර්තාවන් සමගින් ගෙන ඇවිත් තිබෙනවා. මේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය අමාත්‍යාංශවලදී වැඩ රාජකාරී ආරම්භ කිරීම ඔබ දකින්නේ ඡායාරූපත් සමගින් අද මේ විදිහට වාර්තා කරලා තියෙනවා. කොළඹ ගංගාරාම විහාර පුදුබිමේදී බුදු ශාසන අමාත්‍යවරයා ලෙස වැඩ රාජකාරී ආරම්භ කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ විදිහට අද ඡායාරූපත් සමගින් පළ කරනවා. පළමුව මුදල් අමාත්‍යාංශයේ අගමැතිවරයා මුදල් ඇමතිවරයා ලෙස තම රාජකාරී ආරම්භ කරනවා. මේ ඔබ දකින්නේ දර්ශන කිහිපයක්. මේ අවස්ථාවට මාර්ග ඇමති ජොන්සන් ප්‍රනාන්දු මහතා එවැගේම ඇමති ශහන් සේමසිංහ මහතා එවැගේම ඇමති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා කියලා අද වාර්තා කරලා තිබෙනවා. මේ එම වාර්තා කිහිපේ තොරතුරු තමයි ඔබ දකින්නේ. මේ වගේම රුපියල් 5000 නව මුදල් නෝට්ටුව නිකුත් කිරීමටත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී එකතු වෙනවා. මහා බැංකුවේ අධිපති මහාචාර්ය WD ලක්ෂ්මන් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්නන අයුරුත් ඊයේ දවසේ අපි දකිනවා. මේ මහා සංඝරත්නයේ ආශිර්වාද මැද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහුරේ වැඩ රාජකාරී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙන සුබ මොහොතින් අග්‍රාමාත්‍යවරයා මේ විදිහට සිය වැඩ රාජකාරී මේ විදිහට ආරම්භ කරනවා. අග්‍රාමාත්‍යවරයා තම ලේකම්තුමා වෙත එවැනි ලිපි ටිකේ ප්‍රදානය කරන අවස්ථාව මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතතිව තමයි අග්‍රාමාත්‍යවරයා ඊයේ දවසේදී මුදල් අමාත්‍යවරයා විදිහට මුදල් අමාත්‍යාංශයේදී විදිහට වැඩ රාජකාරී ආරම්භ කරන්නට එකතු වන්නේ. ඉන්නතුරු අග්‍රාමාත්‍යවරයා ගංගාරාම විහාර පුදුබිමේදී බුදු ශාසන ඇමතිවරයා විදිහට වැඩ රාජකාරී ආරම්භ කරනවා. අද ඒ පිළිබඳව පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ලංකාදීප පුවත්පත ඡායාරූප වාර්තාවක් සමගින් අද ගෙන ඇවිත් තිබෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගංගාරාම විහාර පුදුබිමේදී මේ තිබෙන්නේ ඒ ඡායාරූප වාර්තාව ඔබ දකින්නේ ගංගාරාම පුදුබිමේදී අග්‍රාමාත්‍යවරයා බුදු ශාසන ඇමති ලෙස වැඩ රාජකාරී ආරම්භ කරනවා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද සුබ මොහොතින් ලිපියකට අත්සන් තබා වැඩ බාරගත් අයුරු තමයි ඡායාරූපයේ දකින්නේ ඔබ. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමි ඇතුළු මහා සංඝරත්නයේ සහ ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක එවැගේම අගමැතිවරයාගේ පුත් යෝෂිත රාජපක්ෂ යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඉන් අනතුරුව අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ඊයේ දවසේදී වැඩ රාජකාරී ආරම්භ කරනවා. අපි සූදානම් මේ පිළිබඳව තොරතුරු ඔබට කියන්නට. මේ අධිකරණ ඇමතිතුමා ඊයේ දවසේ වැඩ රාජකාරී ආරම්භ කරන අයුරු ඔබ දකින්නට. මේ ඔබ දකින්නේ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු මේ සුබ මොහොතින් පොල්පෙත් පහන් සුදාගමින් අධිකරණ අමාත්‍යවරයා විසිට සිය වැඩ රාජකාරී ආරම්භ කරන අමාත්‍යාංශයේදී මේ ලිපියක අත්සන් කරන අවස්ථාවල් ඔබ දකින්නේ. Table.
ඔව් නව අධිකරණ අමාත්‍යවරයා විදිහට පත් වුණු ජනාධිපති අලි සබ්රි මහතාට අපි උණුසුම් සුබ පැතුම් එක් කරනවා මේ අවස්ථාවේ. මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ මේ රටේ ජනතාවට හෝ විරුද්ධව අබමල් රේණුවකවත් වරදක් අපෙන් කවදාවත් සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් සිද්ධ වෙන්නේ ඔවුන්ට තවදුරටත් ඒක ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය දේවල් විතරයි. අපි දන්නවා මේක ඉතාමත්ම බාරදූර වගකීමක් කියන එක. මුලින්ම මාව මේ ධූරයටපත් කිරීම පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට ගරු අග්‍රාමාත්‍යතුමාට අපේ පක්ෂයටත් සම්පූර්ණයෙන්ම මගේ ස්තුතිය පුද කරන අතරතුරම විශේෂයෙන්ම ඔබතුමන්ලාට ප්‍රකාශ කරන්න කැමතියි අප සතුව තියෙන අභියෝග අති විශාලයි. ඒ අභියෝග ජයගත යුතුයි. ඒ අභියෝග ජය ගැනීම සඳහා තමයි ගරු ජනාධිපතිතුමා මට සතා කරලා කිව්වේ ඔබ මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් මේ ශ්‍රේෂ්ඨ අඩුපාඩු ඔබතුමා දන්නවා. මම ඔබතුමාට සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. කරුණා කරලා මේක බාරගෙන මේක කරලා දෙන්න. අපිට තියෙන අභියෝග අර සටන් පාඨවල තියෙන අභියෝග විතරක් නෙවෙයි. හැම පෑ දෙකකටම වරක්ම පොඩි දරුවෙක් අපචාරයට ලක් වෙනවා. කුඩු හොයාගත්තොත් ඔබ දකින්නට ඇති. හොයාගෙන තනින් ඒක නැති වෙනවා. ආයෙක යනවා ඔබ දන්නවා වැටක් නියරම් ගොඩක් ගොයම් කයිනම් කාට කියන්නද මේ අවනඩුව කියලා. ඊයේ පෙරේද ඔබ දැක්කා කුඩු ව්‍යාපාරයේ වළක්වීම සඳහා තිබෙන නිලධාරීන් අතිනුත් යම් පැහැදිලි. කුඩුකාරයෝ ටික අරගෙන අපි වන්දනාගාරයට ගත කරාම වන්දනාගාරය ඇතුළත ජාවාරම තවත් හොඳට කරගෙන. ඒ ටික පරීක්ෂා කරන්න ඊයේ ඔබ දකින්න නැති රස පරීක්ෂකවරයා වෙත යවුවම එතනත් ජාවාරම. මේවා තමයි අපි. මේවෙන් අපි මිදෙන්නට. මේවායින් මිදලා සමට බයෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි රටක් අපි නිර්මාණය කරනවා. මම මේ ධූරය බාර ගැනීම සඳහා එක හේතුවක් තියෙනවා නම් ඒ තමයි අවුරුදු 25ක් තිස්සේ නීතිඥවරයෙක් වශයෙන් මම දැකලා තියෙනවා මේ රටේ ජනතාව විඳින දුක. ඉඩම් නඩුවක් දැම්මොත් අවුරුදු 20යි 25. අවුරුදු 10ක පොඩි දරුවෙකුගේ බාරකාරත්වය සම්බන්ධයෙන් නඩුවක් අහනකොට අවුරුදු 10යි 15යි දරුවා ලොකු වෙලා වෙනස් වෙනවා. දරුවාගේ සමහර වෙලාවට අනාගතය විනාශ වෙනවා. මේවා තමයි අපිට තියෙන අභියෝග. ඔව් ඒ වගේම තමයි තවත් අමාත්‍යවරු කිහිප දෙනෙකු ඊයේ දවසේදී වැඩ රාජකාරී ආරම්භ කරනවා. මේ ප්‍රියංකර ජයරත්න රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ දවසේදී වැඩ රාජකාරී බාර ගැනීම පිළිබඳ මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. විදේශගත ශ්‍රම බලකාය පිළිබඳව අංග සම්පූර්ණ දත්ත ගබඩාවක් හදනවා කියලා එහිදී අමාත්‍යවරයා සඳහන් කරනවා. අමාත්‍යවරයා විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා විදිහට තමයි ඊයේ දවසේ වැඩ රාජකාරී නාරාහෙන් පිරිසක් අමාත්‍යවරයා වැඩ රාජකාරී ආරම්භ කරන්නේ. මේ හිදාර්ශන කිහිපයක් වෙතයි ඔබේ අවධානය යොමු වෙන්නේ. නිමල් සිරිපාද සිල්වා අමාත්‍යවරයාත් මේ අවස්ථාවට එක්ව සිටියා කියලා සඳහන් කරන මේ ඒ සුබ මොහොතින් සිය රාජකාරී ලිපිය සඳහා අත්සන් තබන අවස්ථාව තමයි ඔබ දකින්නේ. මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරන්නේ මෙරට ආර්ථිකය පෝෂණය කරන එවැගේම ප්‍රධාන අමාත්‍යංශික වගකීම තමාට ලැබීම අතිශයම සතුටු වෙනවා කියලා තමයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ. මේ අමාත්‍යාංශය ලංකාවේ තියෙන ප්‍රධාන අමාත්‍යාංශයක් හැටියට සැලකෙනවා. ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අපේ අමාත්‍යාංශය. ඉතින් මේ අමාත්‍යාංශය ඉදිරි කටයුතු කර ගැනීම සඳහා අපි ඔබ සියලු දෙනාම සහ ගිල්ලා සිටින අතර විශේෂයෙන්ම ගෞරව ඇමතුමාගේ උපදෙස් පරිදි අපි බලාපොරොත්තු වෙනවා අපේ අමාත්‍යාංශය හරහා මේ ලෝකේ විවිධ රටවල් වල සේවය කරන ශ්‍රමිකයන්ගේ ආර්ථිකය නගා සිටවන්න ඒ වගේ පෞල් ලේඛකය හඳුනාගෙන ඒ අය සඳහා අවශ්‍ය ශක්තිය ඒ සඳහා මගේ පෙන්වීම අපට ලබා දෙන්න. ඒ වගේම ඉදිරි කාල සීමාව තුළදී ලෝකයේ වෙසෙන විදේශ රටවල් සිට අපේ ශ්‍රමිකයන්ගේ දන්ත එක්රාශි කරලා දන්ත ගබඩාවක් හදලා ඒ අය පරිගණක කරලා ශනික අපිට ඒ පෞල් විස්තර සහ ලෝකයේ කොහෙද වෙසෙන්නේ ඒ අයට යම් අසාධාරණයක් වෙනවද කියන කාරණා පිළිබඳව ඉදිරියේදී අපි අපේ අමාත්‍යාංශය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දිවෙන ලෝකයේ ශ්‍රම වෙළඳපොළ අපි ජයග්‍රහණය කරන්න ඕන. මම හිතන්නේ ඉදිරියේදී ලෝකයේ ශ්‍රම වෙළඳපොළ ජයග්‍රහණකේ වගකීම ගෞරව අමාත්‍යතුමාටත් මටත් පැවරලා තියෙනවා. අපි විශ්වාස කරනවා අපේ ශ්‍රී ලාංකික හැටියට ඒ වගකීම බාරගත්ත අමාත්‍යතුන් හැටියට
එසම වෙළඳපොළ අපි ජය ගන්න කටයුතු කරනවා. සම මේට වඩා දීර්ඝ කරන්න විශේෂයෙන්ම සම්ප්‍රදායික විදේශ රැකියා අමතරව ඒ වගේම අපි බලාපොරොත්තු වෙන්නේ තාක්ෂණය ඒ වගේම ඒ දක්ෂතාවෙන් අය තෝරගෙන පුහුණු කරලා ඒ අය ඒ විදේශ රටවල රැකියාව සඳහා යවන්නත් ඒ වගේම ශ්‍රී ලාංකික රැකියා ලාභිකෙත් සුරක්ෂිතභාවය ඉදිරි කාලසුවන්දී අපේ අමාත්‍යාංශය ගෞරව මාතුමත් එක්ක ආසු වෙලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අතරමං වී සිටින විදේශීය ශ්‍රමිකයන් ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙල ඉක්මන් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශ එක්කත් අනිකුත් ආයතන එක්කත් අපි සාකච්ඡා කරනවා. සාකච්ඡා කළා ඉතා හැකි ඉක්මනින් විදේශ රටවල් වලට ගිහිල්ලා ඉන්න ශ්‍රමිකයන්ගෙන් බොහෝ දෙනෙකුට අවශ්‍යතාවය තියෙනවා ඒ රටවල් වල රැඳී ඉන්නට. බොහොම අඩු ප්‍රතිශතයක් තමයි ලංකාවට එන්න ඕන කියලා කියන්නේ. ඒකිනුත් අපි හොයලා බැලුවාම සමහර අය විදේශීය අපේ රැකියා ආයතනවල සහ අපේ බියුරෝ එකේ ලියාපදිංචි වෙලා ගියයි නෙවෙයි. හුඟක් අය හොර වීසා අරගෙන ගිය අය විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා අපි ප්‍රමුඛතාවය අපි ලබා දෙන්න ඕනි නීත්‍යානුකූලව විදේශ රටවල් වලට ගිය අයට. ඒ අයට ලබා දෙන ගමන්ම එහෙම නැතුවත් ඉතින් රැකියාවක් හොයාගෙන ගිය අයව අපිට අමතක කරන්න පුළුවන් කමක් නැහැ. යට දඩුවම් කරන්න පුළුවන් කමක් නැහැ. නමුත් ප්‍රමුඛතාවය නීත්‍යානුකූලව විදේශ රටවල් වලට ගිය අය සඳහා ලබා දෙමින් ඉන් අනතුරුව ඒනුත් පරිබාහිරව යම් රැකියාවක් සඳහා විදේශ රටවල් වලට ගිහිලා ඉන්නවනම් ඒ අයවත් ඉතා ඉක්මනින් ගෙන්වා ගැනීමේ කටයුතු කරනවා. ඒ සඳහා යම් යම් බාධක හා ගැටලු තියෙනවා. ඒ රටවල් වලින් ඔවුන් එවීමේ තියෙන ප්‍රමාදය සමහර අයට විරුද්ධව නඩු තියෙනවා. පොලිසිය වල නඩු දාලා තියෙනවා. වීසා කාලය ගත වුණායින් පස්සේ රැඳී සිටීමේ අනාදී පිළිබඳව ඒවා විසඳාගෙන තමයි අපිට ගෙන්නන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ සඳහා අපි උපරිම ප්‍රයත්නයක් අරගෙන මේ විදේශ රටවල් වල කොවිඩ් ආසාදනයේ නිසා මෙහෙට එන්න ඕන කියලා කියන අයගේ ඒ අභිප්‍රාය ඉටු කිරීමට මාගේ අමාත්‍යාංශය පූර්ණ සහයෝගය හා සම්බන්ධීකරණය ඉටු කළ දෙනවා. ඔව් ඒ වගේම තමයි ඊයේ දවසේදී කර්මාන්ත අමාත්‍යවරයා විදිහට විමල් වීරවංශ මහතාත් වැඩ රාජකාරිය ආරම්භ කරනවා. අද ඒ පිළිබඳව මව්බිම් පුවත්පත වාර්තා කරලා තියෙන ඇතුල් පිටුවෙන් අද මේ විදිහට වාර්තා කරන්නේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ අපේ රටේ ස්වදේශික කර්මාන්තකරුවන්ට අභිමානවත් යුගයක් නිර්මාණය කිරීම සඳහා අප කැප වෙනවා කියලා අමාත්‍යවරයා මේ වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව සඳහන් කරන ස්වදේශීය කර්මාන්තකරුවන්ට අපි අභිමානවත් යුගයක් නිර්මාණය කරනවා. සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කිරීමට කැප වෙනවා. මෙරටදී නිපදවිය හැකි සියල්ල මෙරටදීම නිපදවනවා. මේ ආරම්භයේ ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වන අවධියයි කියලා අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය අමාත්‍යාංශයේ වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව සඳහන් කරනවා. ඒ අතර මව්බිම් පුවත්පත තවත් තොරතුරු කිහිපයක් වාර්තා කරනවා. ඒ නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව මේ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සිය අමාත්‍යාංශයේ වැඩ රාජකාරී ආරම්භ කරමින් අභ්‍යන්තර ආරක්ෂක සදේශ කටයුතු හා ආපදා කළමනාකරන රාජ්‍ය අමාත්‍යවරයා විදිහටයි අමාත්‍යවරයා මෙහිදී සිය වැඩ රාජකාරී ආරම්භ කරන්නේ. ඒ වගේම ඇමති බන්දුල ගුණවර්ධන මහතා ඊ දවසේදී කේක් කපා ජයසම් රූමකට එක් වෙනවා හෝමගම ප්‍රදේශයේදී. ඒ වෙළඳ අමාත්‍ය ධූරයෙන් තමයි එතුමා පිදුම් ලබන්නේ. ඉතින් ඒ නිසාවෙන් පාක්ෂිකයන්ගේ ප්‍රණාමයට ලක් වෙන අවස්ථාව. ඒ වගේම අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් ඊයේ දවසේ වැඩ රාජකාරී ආරම්භ කරනවා. ඒ විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ දවසේදී සිය අමාත්‍යාංශයේදී සුබ මොහොතින් වැඩ රාජකාරී ආරම්භ කරනවා. ඒ වගේම බලශක්ති අමාත්‍යවරයා විදිහට පත්වන්නේ උදේ ගම්මන්පිල මහතා. ඒ මහතාත් ඊයේ දවසේ වැඩ රාජකාරී ආරම්භ කරනවා. ඒ අවස්ථාවට බොහෝ පිරිසක් එක් වෙනවා. විමල් වීරවංශ මහතා මහා සංඝරත්නයේ බොහෝ පිරිසක් එක් වෙනවා. ඒ අවස්ථාවෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව ආසියාවේ බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත් කරනවා. මන්නාරම් ද්‍රෝණියේ ඇති බව කියන තෙල් සහ ගෑස් නිධි ගොඩගෙන රට සංවර්ධනය කරනවා කියලා සිය ධූරයේ වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරු උදේ ගම්මන්පිල මහතා සඳහන් කරනවා. ඉනානතුරු මං අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ තවත් තොරතුරු කිහිපයක් වෙත. අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා අමාත්‍යවරු කිහිප දෙනෙකු වැඩ රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය දෑස්සිරි වැඩ බාර ගනී කියලා අද වාර්තා කරනවා මව්බිම් පුවත්පත. ඒ ඇඟලුම්
මේ විදිහට වාර්තා කරන බතික් අත්‍යන්ත්‍ර රෙදිපිලි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට දයාසිරි ජයසේකර මහතා ඊයේ දවසේදී වැඩ රාජකාරී ආරම්භ කරනවා. මේ රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ දවසේදී වැඩ රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව පුවත්පත් වාර්තා කරන තොරතුරු අපි මේ වාර්තාව වෙත අවධානය යොමු කරන්නේ වරාය කලාපයේ ප්‍රබල ස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කරනවා කියලා වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළා තිබෙනවා. ඒ සිය රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නව අමාත්‍යවරයා මේ පිළිබඳව අදහස් දක්වා තිබෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය ඇමති ශිහාන් සේමසිංහ මහතා ඊයේ දවසේ වැඩ රාජකාරී ආරම්භ කළා තියෙනවා. සමෘද්ධි ගෘහ ආර්ථික ශුද්ධ මූල්‍ය ව්‍යාපාර සංවර්ධන උඩ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා විදිහට ශිහාන් සේමසිංහ මහතා ඊයේ දවසේදී සිය අමාත්‍යාංශයේදී වැඩ රාජකාරී ආරම්භ කළා තිබෙනවා කියලාද වාර්තා කරනවා. ඒ වගේම තමයි පළාත් පාලන රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාත් සිය අමාත්‍යාංශයේදී වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරන්නේ ගං වතුරින් පීඩා විඳින ජනතාව ඉන් මුදවාගෙන ලංකාවේ සියලු නගර සුද්ධ කරනවා කියලා නව අමාත්‍යවරයා මේ විදිහට අදහස් දක්වන වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ වගේම තවත් වාර්තාවක් වෙත අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා මේ විදිහට නව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජනමාධ්‍ය ලේකම්තුමා විදිහට වැඩ රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව අද මේ විදිහට මව්බිම් පුවත්පත වාර්තා කරනවා. මේ ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ වසර 35ක අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජගත් පී විජේසිරි මහතා ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට ඊයේ දවසේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩ රාජකාරී ආරම්භ කරන අවස්ථාව ඔබ මේ දකින්නේ මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව නව ලේකම්තුමා ඊයේ දවසේදී වැඩ රාජකාරී ආරම්භ කිරීම සඳහා අමාත්‍යාංශයට පැමිණෙන අවස්ථාව මේ ආගමික වතාවත් වල යෙදීමෙන් අනතුරුව අමාත්‍යවරයා මහා සංඝරත්නයේ ආශිර්වාද ඇතිව තමයි ඊ දවසේදී සිය අමාත්‍යාංශයේ වැඩ රාජකාරී ආරම්භ කරන්නේ. මේ විදිහට නව ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට අපි විශේෂ සුබ පැතුම් එක් කරනවා මේ මොහොතේ. माते भवतु अंतरायो सुखी दीर्घायुको भव करोगमन्ते අපිට ගොඩාක් ලොකු ගමනක් යන්නට තියෙන වැඩක්. මා විශ්වාස කරනවා පසුගිය වකවානුව තුල ඊටමත් දරුණු ලෙස රජයේ සම්බන්ධ ඒ මාධ්‍ය ආයතනත් තමුන්නාන්සේලාත් දැඩි පිරිහීමකට ලක් වුණා කියලා. ඉතින් ඒ තත්වයෙන් මිදෙන්නට අපි ගොඩ එන්නට ලොකු වෑයමක් කළ යුතුයි. ඒ වගේම විශාල සැලසුම් අපි සකස් කළ යුතුයි. ඒ සඳහා අපි ප්‍රමුඛව ක්‍රියා කරන්නට ඕනේ. ඉතින් මම පොරොන්දු වෙනවා මේ ආයතන ප්‍රධානීන්ටත් අපි හැකි පමණ මේ සියලුම ආයතන තමුන්නාන්සේලාගෙන් යැපෙන ලාභ උපයන මහ භාණ්ඩාගාරයට යමක් දෙන ආයතන බවට අපි පත් කරමු. එතනින් ඒ සිතවිල්ල ඇතුව තමයි අපිට මේ ගමන යන්නට පටන් ගන්නට තියෙන්නේ. මාධ්‍ය කිව්වහම අපි බොහොම එක වෙලාවකට මේ මාධ්‍ය නැතුව අපිට බැරි තත්වයට මේ සමාජය දැන් ගිහින් තියෙනවා. අද මාධ්‍ය සංස්කෘතිය හොඳ පැත්තෙන් අපිට කතා කරන්නට විශාල දේවල් තියෙනවා. ඒ වගේම යම් බොහෝ විවේචනවලට හසු වෙන අවස්ථා එමටයි. ඉතින් අපි ඊට පරිස්සමෙන් රජයේ මේ ජනතාවගේ සුබ සිද්ධිය සඳහා අපි අප කැප විය යුත්තේ කෙසේද කියන එක අපි හිතන්නට ඕන කාලයක් ඇවිල්ලා තියෙනවා. ඔව් ඒ විදිහට නව ලේකම්තුමා විදිහට එතුමා පත්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වන. ඉන් අනතුරුව අපි සූදානම් වෙන්නේ විකපිතාට වැඩසටහනින් ප්‍රථම කෙටි විරාමය ලබා ගන්නට. විරාමයෙන් අනතුරුව පුවත්පත්වල ඇතුල් පිටු වාර්තා තොරතුරු බොහෝමයක් තිබෙන ඔබට කියන්නට ආරාධනා කරන විසිය තොරතුරු දැනගන්න අපත් සමග රැඳී සිටින්න.
ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිටත් සමගින්. මම සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට. අපි විරාමයට කලින් සඳහන් කරා මේ අමාත්‍යාංශවල නව අමාත්‍යවරු වැඩ රාජකාරී ආරම්භ කිරීම පිළිබඳව අපි තොරතුරු වාර්තා කරා. එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ වෙනවා. දැන් පාර්ලිමේන්තුව ආරම්භ වීම පිළිබඳව කතා කරද්දී නව සභානායක, කතානායක මේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මොන වගේ කට්ටිය වේවිද? අද මව්බිම මේ විදිහට තනතුරු දෙකක් පිළිබඳව වාර්තා කරනවා. ඒ සභානායක දිනේෂ්, ඒ වගේම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක විදිහට ජොනි කියලා අද දිනකම දම්පික රණවීර මව්බිම් පුවත්පතට වාර්තා කළා තිබෙනවා. අද මේ විදිහට වාර්තාවේ තොරතුරු තිබෙන්නේ පාර්ලිමේන්තුවේ නව සභානායක ලෙස විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාත් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පත් කරමින් ඊයේ සවස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම තනතුරු වලට අදාළ පත්වීම් ලිපි ලබා දීලා තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම තමයි මේ නව පාර්ලිමේන්තුව පිළිබඳව කතා කරද්දී අද ලංකාදීප පුවත්පතේ තොරතුරක් වෙත මම අවධානය යොමු කරනවා. මෙවර පාර්ලිමේන්තුව 20 වෙනිදා ආරම්භයේදී එජාපයේ කිසි කෙනෙකු පාර්ලිමේන්තුවට ඒ දවසේ යන්නේ නැහැ. අද ඒ පිළිබඳව වාර්තා කරන එජාපයේ කිසිවෙකු 20 වෙනිදා මැති සභාවේ නැහැ කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කළා. තිබෙන ලංකාදීපයේ අතුල් පිටුව මේ පිළිබඳව තොරතුරු කිහිපයක් වාර්තා කරනවා. මේ එජාපයේ කිසිවෙකුත් පාර්ලිමේන්තුවට පත් නොවීම එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් තිබෙනවා. හැබැයි මේ ජාතික ලැයිස්තුවෙන් කිසිවෙකුත් තවමත් පත් කරලා නැහැ පාර්ලිමේන්තුවට. ඒ අනුව එළඹෙන 20 වෙනිදා පාර්ලිමේන්තුවට එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු පැමිණෙන්නේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ මේ තිබෙන ප්‍රශ්නය සහ මේ පිළිබඳව නලින් බණ්ඩාර මහතා සඳහන් කරන කාරණාව අද ලංකාදීපයේ වාර්තා කරන මේ දැනුම අත්දැකීම සම කරන කෙනෙකු නැහැ. රනිල් හැරෙන්නට, රනිල්ට සමාන කරන්න කෙනෙකු අපේ පාර්ලිමේන්තුවේත් නැහැ කියලා නලින් බණ්ඩාර මහතා සඳහන් කරන හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිවිශිෂ්ට දැනුම අත්දැකීම පළපුරුද්ද සහ භාවිතය සමග සම කරන්න ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කිසිවෙකුත් නැති බව ඔහු සඳහන් කරනවා. එතුමා පාර්ලිමේන්තුවේ නොසිටීම ගැන කනගාටුවට පත් වෙනවා කියලා මේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සඳහන් කරන. ඉතින් එතුමා කියන්නේ එතුමාට පුළුවන්කමක් තියෙනවා නම් මේ ජාපයට ලැබිලා තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන්න කියලා කියන්න පුළුවන්කමක් තිබෙනවා නම් එතුමා ඒ විදිහට කියනවා කියලා තමයි කියන්නේ. හැබැයි ඔවුන් දැන් දේශපාලන ධාරා දෙකක සිටින නිසාවෙන් ඒ පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. ඒ නාරතුරු අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ මව්බිම් පුවත්පතේ තවත් තොරතුරු කිහිපයක් වෙත. මේ SF ලොක්කා අනියම් බිරියන් 25ක් ඉඳලා තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ලෝක පූජිත කරාත්‍රි ශූරයෙකු, ගිනස් ලෝක වාර්තා ලාභියෙකු වසන්ත සොයිසා මහතා ඝාතනය කිරීම සිද්ධියේ ප්‍රධාන සැකකරු SF ලොක්කා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සිදු කළ විමර්ශනවලදී ඔහු අනුරාධපුර නගරයේ මහා පරිමාණ හෙරෝයින් ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් කර ගැනීමෙන් හෙරෝයින් ජාවාරම හා රුපියල් කෝටි ගණනකින් කප්පම් සිදු කරගෙන ඇති බව ඊයේ වන විටත් අනාවරණය කර ගැනීමට හැකි වෙලා තිබෙනවා කියලා අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම අංගොඩ ලොක්කා ගැන තවත් රහස් එළියට ඇවිල්ලා තිබෙනවා කියලාත් වාර්තා කරනවා. අංගොඩ ලොක්කා හෙවත් මදුමුගේ ලසන්ත චන්දන පෙරේරා ඉන්දියාවේ වාසය කළ කොයිම්බතුරු බලාජී නගරයේහි ඔහු නිතර ආගිය වෙළඳසැල්වල හිමිකරුවන් සහ සේවකයන් අංගොඩ ලොක්කා හඳුනාගෙන ලැබුව ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරනවා. ඔවුන් මේ වන විට මෙම විමර්ශනයේ සාක්ෂිකරුවන් ලෙසද කටයුතු කරනවා කියලාත් අද මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ අනුව මේ අංගොඩ ලොක්කා පිළිබඳ තවත් රහස් බොහෝමයක් ඉදිරියේදී එළියට එනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ වගේම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සේවකයෝ දෙදෙනෙකුත් මද්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා චාමර අමරසූරිය MC පෙරේරා සමගින් මව්බිම් පුවත්පතට වාර්තා කළා තියෙනවා. හෙරෝයින් ජාවාරමේ නියැලීමේ චෝදනා යටතේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ රසායනාගාර සේවකයෙකු රුපියල් ලක්ෂ 3කට ආසන්න වටිනාකමකින් යුත් හෙරෝයින් ග්‍රෑම් 18ක් සමග අතුරුගිරිය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම අපේ ජනබල පක්ෂයේ විමලතිස්ස හිමි අත්අඩංගුවට ගන්න පරීක්ෂණ මහනුවර කමල් සුරවීර වාර්තා කළ තියෙන. මහනුවර ඉපැරණි අස්කිරි මහා විහාර සංකීර්ණයේ පිහිටි ඓතිහාසික හා පෞරාණික වටිනාකමක යුත් විහාරස්ථ ගොඩනැගිල්ලකට හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපේ ජනබල පක්ෂයේ ලේකම් බව පැවසෙන වේදිනිගම විමලතිස්ස හිමි අත්අඩංගුවට ගැනීම සඳහා මහනුවර පොලිසිය මේ වෙද්දී පරීක්ෂණ පවත්වනවා කියලාද මව්බිම පුවත්පත වාර්තා කරලා තිබෙනවා.
ඒ වගේම තවත් වාර්තාවක් වෙතයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ පාස්කු විමර්ශන කොමිසමට මෛත්‍රී කැදවයි. රුවන්ත නිතොල්ගස්පිටිය අද වාර්තා කළා තිබෙන්නේ මේ විදිහට. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 26 වෙනිදා බදාදා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවූ බව එම කොමිසමේ ලේකම් බුවනක හේරත් මහතා මව්බිම් පුවත්පතට සඳහන් කරනවා. ඒ අනුව හිටපු ජනාධිපතිවරයාට එදින කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධ සිදුවීම් වලට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙස දන්වා ලිපියක් යවලා තිබෙනවා කියලාත් ඔහු වැඩිදුරටත් සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මව්බිම් පුවත්පතේ තවත් වාර්තාවක් මේ සෞදියේ මරුමුවට පත් වූ ලාංකිකයාගේ මරණයට තවත් ලාංකිකයන් 4ක් සැකපිට කියලාද සඳහන් කරන දෙනගම ධම්මික රණවීර අද වාර්තා කළා තියෙන සෞදි අරාබියේ සිටි ශ්‍රී ලාංකිකයෙකු මිය යාමේ සිද්ධියට සැකපිට තවත් ශ්‍රී ලාංකිකයන් සිව් දෙනෙකු සෞදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මියගොස් ඇත්තේ ගාල්ල රත්ගම පදිංචිව සිටි කන්දගේ ප්‍රියන්ත නැමැති 46 වසරේ විවාහකයෙකි. ඔහු සෞදි අරාබියේ දමාම් නුවර සේවය කරමින් සිටියේදී පහුගිය 15 වෙනිදා සියදිවි නසාගෙන ඇති බවට මුලින් පැවසුණුද ඒ ඝාතනයක් බවට සැක කිරීම මත මේ විදිහට මේ 4 දෙනාව අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලාද මව්බිම් පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඉනාඩුතුර ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ අද ලංකාදීප පුවත්පතේ මේ විදිහට මම වාර්තාව තෝරගන්නවා. කහකුඩු පිළිබඳව පහුගිය කාලේ කතා බහ කරානේ මේ කහකුඩු වලට දැන් මොන වගේ විසඳුමක් ලබා දෙවිද? මෙන්න ඒ විසඳුම අද සඳහන් කළා තිබෙනවා. හිඟයට පිළියමක් අවුරුදු 1මාරක් රටින් කහගෙන්වයි කියලාද ලංකාදීප පුවත්පත වාර්තා කළා තිබෙනවා. අද මේ විදිහට සඳහන් කළා තිබෙනවා. රට තුළ පවතින කහ හිඟේ නැති කිරීම සඳහා වසර 1මාරකට පමණ කාලයක් කහ පිටරටින් ගෙනීමට රජය තීරණය කළා තියෙනවා. ඒ අනුව බඩේරෙගෝ කජු ගම්බිරිස් කුරුඳු කලාබු නැටි ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධනයේ ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධනය කිරීමටත් රාජ්‍ය අමාත්‍ය ජනක වකුඹුරු මහතා සඳහන් කළා තියෙන්නේ මේ වසර 1මාරක් තුළ රටට අවශ්‍ය කහ වගා කිරීම සිදු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා තිබෙනවා. මේ කහ හිඟේ ඉතාමත් ඉක්මනින් අවසන් කරන්නට තමයි අමාත්‍යවරයාගේ බලාපොරොත්තුව කියලා සඳහන් කරන්නේ. ඒ වගේම කහකුඩු බොහෝමයක් පිටින් වර්ණවත් කරලා තිබෙනවා කියලා අද සඳහන් කරනවා. මේ විදිහට කිලෝ 4000ත් 6000ත් අතර මිලකට අධිකාරිය පරීක්ෂාවකදී හෙළි වෙලා තිබෙනවා කියලාද ඩයනා උදයන්ගනි ලංකාදීප පුවත්පතට වාර්තා කරලා තිබෙනවා. ඒ වගේම ලංකාදීපේ තවත් වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. මේ විදිහට අද වාර්තා කරනවා මේ ඉන්දියාවේ කොරෝනා රෝගීන් පිළිබඳව වාර්තා කරන. ඒ වගේම තමයි එදා මහින්දට චන්ද්‍රිකා සැලකුවා වගේ තමයි අද මට සලකලා තිබෙන්නේ කියලා දයාසිරි ජයසේකර කියයි කියලාද ලංකාදීප පුවත්පත මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විමසීමක් නොකර ජාතික ලයිස්තුව සඳහා මන්ත්‍රීවරයෙකු නම් කිරීම පිළිබඳව යම් කනගාටුවක් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරලා තිබෙනවා. අපේ නහන්නේ නැතුව ජාතික ලයිස්තුව මන්ත්‍රීන් පත් කරලා කියලා තමයි දයාසිරි ජයසේකර මහතා සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම මේ ඉන්දියාවේ කොරෝනා මරණ 50000 ඉක්මවා ගොස් තිබෙනවා කියලා සඳහන් කරනවා. ඊයේ පැය 24ට විතරක් මරණ 941ක් වාර්තා වෙලා තිබෙනවා කියලාත් අද ලංකාදීප පුවත්පත වාර්තා කරනවා. ඉන් අනතුරුව මම දිනමිනු පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු කිහිපයක් වෙත අවධානය යොමු කරනවා. අනවශ්‍ය ඖෂධ මෙරට නිපදවා විදේශ විනිමය ඉතිරි කරගන්නවා කියලා සඳහන් කරන. අවශ්‍ය ඖෂධ මෙරට නිපදවා විදේශ විනිමය ඉතිරි කරගන්නවා කියලා බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළා තිබෙනවා. අධිතාක්ෂණය භාවිතා කර අවශ්‍ය ඖෂධ මෙරටදී නිෂ්පාදනය කිරීම මගින් ඒ සඳහා වැය වෙන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පියවර ගන්නවා කියලා තමයි ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජාතික ජනාධිපති කාර්යසාධක බලකාය සභාපති බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කරන්නේ. ඉදිරි වසර 5 තුළ ඖෂධ අපනයනය කරන ප්‍රධාන රටවල් වන අයර්ලන්තය, ඊශ්‍රායලය සහ සිංගප්පූරුව මට්ටමට ශ්‍රී ලංකාවත් ගෙනෙන බව බැසිල් රාජපක්ෂ මහතා මේදී සඳහන් කරලා තිබෙනවා කියලාද දිනමින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම රජයේ මුදල් අවභාවිතාව රිෂාඩ් බදුරුද්දීන්ට එරෙහි විමර්ශන අවසන් කර නීතිපතිගෙන් උපදෙස් ඉල්ලීමක් කරලා තිබෙනවා කියලාද ගායන් කුමාර අකලකඩ ගායන් කුමාර වීරසිංහ අද වාර්තා කරලා තියෙනවා. 2019 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය අනුගාමිකයින් පිරිසක් පුත්තලමේ සිට මන්නාරමට රැගෙන යාමට රජයේ මුදල් භාවිතා කරමින් සම්බන්ධයෙන් හිටපු ඇමති රිෂාඩ් බදුරුද්දීන් මහතාට එරෙහිව කළ විමර්ශන අවසන් කර ඉදිරි කටයුතු සඳහා විමර්ශන උද්ෘතයන්
නීතිපති උපදෙස් පතා යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කරලා තිබෙනවා කියලායි අද දිනමින පුවත්පතට වාර්තා කරලා තිබෙන්නේ. එවැගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හෝ ජනතාවට අබමල් රේණුවක වරදක් සිදු කරන්නේ නැහැ කියලා නව අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා වැඩ රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කරලා තිබෙනවා. ඒ තොරතුරුත් එක්ක අපි සූදානම් වෙන වේක අපිට වැඩසටහනේ දෙවෙනි කෙටි විරාමය ලබා ගන්නට විරාමයෙන් අනතුරුව පුවත්පත්වල ක්‍රීඩා තොරතුරු කාටුන් තොරතුරු ඔබට ගෙනෙන්නට සූදානම්. ඔබ යලිත් එකතු වන්නේ ඔබගේ ප්‍රියතම උදෑසන සජීවී පුවත්පත් වැඩසටහන වේක අපිටත් සමගින්. මම සූදානම් මව්බිම් පුවත්පතේ තවත් ඇතුල් පිටු වාර්තා කිහිපයක් වෙත අවධානය යොමු කරන්නට මේ එක්සත් ජාතික පක්ෂයේ උපනායක නිනාද විශේෂාංගයට වෙතයි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. අද මේ විදිහට වාර්තා කරලා තියෙන පොදු ජනතා අපේක්ෂා විකසිත වීමට නම් කියලා තමයි අද මව්බිම් පුවත්පතේ මේ විදිහට නිනාද විශේෂාංගයෙන් ගෙන ඇතිවෙන ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය සමර රාජපක්ෂ මහතා තමයි එක් වෙලා තිබෙන්නේ අද නිනාද විශේෂාංගයට. ඉන් අනතුරුව අවධානය යොමු කරන්නේ එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක දක්වන අදහස් වෙත. ඔහු සඳහන් කරන පෙරදුනත් අපි පසුගාමි වෙන්නේ නැහැ. නවදැක්මක් ජාතික වැඩපිළිවෙලක් සමග ජාපේ දැවැන්ත ගමනක් ආරම්භ කරනවා කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න සඳහන් කරනවා එක රටක් එක නීතියක් නම් පත්වීම් වර්ග තුනම දෙන්න ඕනේ. ව්‍යාපෘති සහකාර පත්වීම් ලබා නොදීම වැරදි වැඩක්. ජනාධිපතිවරයා සමග මේ ගැන සාකච්ඡා කරන්න මැතිවරණ කොමිසමට වගකීමක් තිබෙනවා කියලා ඇය සඳහන් කරනවා. ඒ අතර සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහමාන් සඳහන් කරනවා රටට හිත ඇති එකම විකල්පය සමගි ජන බලවේගයේ පමණයි කියලා ඔහු සඳහන් කරලා තිබෙනවා. ඒ වගේම මව්බිමේ තවත් තොරතුරු කිහිපයක් මේ නව අධිකරණ අමාත්‍යවරයා විදිහට වැඩ රාජකාරී ආරම්භ කරපු ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා සඳහන් කරන්නේ පොහොට්ටුව බිල් එක කරන්න සමහරුන්ගත් වෑයම සාර්ථක වුණේ නැහැ කියලා ඔහු සඳහන් කරන ජාතිවාදී දේශපාලන පසක දමා ජාතික දේශපාලන ගමනක් යා යුතුයි කියලා නව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කරනවා. ඒ වගේම වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා චන්ද්‍රිකා කියන්නේ කුමන්ත්‍රණකාරියක්. පොදු ජන පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සන්ධානයේ නායකයා මහින්ද මේ එක්සත් ජනපෞර විදේශ කුමන්ත්‍රණවලට හසු වන්නේ නැහැ කියලා වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරලා තිබෙනවා. ඉන් අනතුරුව දවසේ ක්‍රීඩා තොරතුරු කිහිපයක් වෙතයි අවධානය යොමු කරන්නේ. මුලින්ම මව්බිම් පුවත්පතේ ක්‍රීඩා තොරතුරු අද මේ විදිහට වාර්තා කරලා තිබෙනවා. අද සඳහන් කරන්නේ අන්තර් ක්‍රීඩා සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය රාගම හා මේරියන්ස්ට පූර්ණ ජයග්‍රහණ බානුකගේ ඉනිම දෙකේදීම ශතක කියලා අද සඳහන් කරලා තියෙනවා. බානුක රාජපක්ෂ 115යි ප්‍රථම ඉනිම හා දෙවන ඉනිම 110යි මිලින්ද සිරිවර්ධන 151ක් ලබාගෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. ඒ වගේම කාර්තික්ගෙන් අපූර්ව ඉල්ලීමක් පිළිබඳව අද සඳහන් කරලා තියෙනවා. හිටපු ඉන්දියා නායක මහින්ද සිංධෝනි තම ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීම ගනු ලැබූ තීරණයට ඉන්දියාව තුළ තවම ප්‍රධාන මාතෘකාවක් වෙලා තිබෙනවා. ඒ අනුව තමයි දිනේෂ් කාර්තික් අපූර්ව ඉල්ලීමක් කරලා තිබෙන්නේ. ඉන් අනතුරුව අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ ක්‍රීඩා තොරතුරු වෙතයි. මේ මව්බිම වාර්තා කරන තොරතුර ඩැරන් සමී නැවත ක්‍රිකට් පිටිය ආක්‍රමණය කිරීමට සැරසෙයි කියලාද වාර්තා කරලා තියෙන. මෙවර කැරිබියන් ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරගාවලියේ ඉහළ දස්කම් ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව නැවතත් ජාතික කණ්ඩායමට එක්වීමට තම බලාපොරොත්තුව බව තමට ක්‍රිකට් පිටියේ නිවත් වීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවත් බටහිර ඉන්දියා කොද හිටපු නායක ඩැරන් සමී සඳහන් කරලා තිබෙනවාද මව්බිම වාර්තා කරන්නේ. ඒ සමගින් අද දවසේ කාටුන් කිහිපයක් වෙතයි අවධානය යොමු කරන්නේ. මම මුලින්ම තෝරගන්නවා මව්බිම් පුවත්පතේ MD විරත්නගේ අතුල් පිටු කාටුන් එක. මෙන්න අද ඇමතිතුමාව තල්ලු කරගෙන යනවා සාමාන්‍ය ජනතාව. ඒ අතර නිමල් සිරිපාල් සිල්වා මහතා කියන කාරණාවක් තියෙනවා. විවේකයෙන් ඉන්න හැදුවේ ජනතාව ඒකට ඉඩක් දෙන්නේ නැහැ කියලා නිමල් සිරිපාල් සිල්වා මහතා කියනවා. මෙන්න ඒ කාටුන් එක මට ටිකක් නිදා ගන්න දෙනවලකෝ කියලා තමයි කියන්නේ වෙන්නේ. ජනතාව තල්ලු කරගෙන යනවා නිමල් සිරිපාල් සිල්වා මහත්තයාව අද MD විරත්න කාටුන් එකෙන් මේ විදිහට ගෙන ඇවිත් තිබෙන්නේ. මේ MD විරත්නගේ මරිසිපාල කාටුන් එක අද මව්බිම පුවත්පතේ. මෙන්න මරිසිපාලයි වයසික උන්දයි කියනවා. එතකොට ඉන්නවා
වයසිකුන්දා කියනවා මරිසිපාට අලිසබ්‍රි කියනවා එයා හැදුනේ ගුත්තිල සද්ධර්ම රත්නාවලිය මේ දේවල් කියවලාලු කියලාද මරිසිපාලට කියන්නේ. මරිසිපාල කියනවා හැබැයි අපේ ගොඩක් අය හැදුනේ නම් බොරු කියවලායි කියලාද මරිසිපාල කියන්නේ. අලිසබ්‍රි සද්ධර්ම රත්නාවලිය ගුත්තිලය මේ වගේ දේවල් කියවලා හැදෙද්දී අපේ සමහරු හැදිලා තියෙන්නේ බොරු කියවලායි කියලා මේ විදියට මරිසිපාල කියන්නේ. මේ පංකජුරුවින්දගේ සරදම් කාටුන් එක අදත් ඇමතිතුමයි සරදම ඉන්නවා. ඇමතිතුමා කියනවා සරදම්ට මේ විදියට අර නගරාධිපති හොයාගත්තද කියලා හද්දී සරදම් කියන්නේ එයත් අර්ජුන් මහින්ද්‍රන් වෙලා වගේ එයත් අර්ජුන් මහින්ද්‍රන් වෙලයි වගේ කියන්නේ මේ පේනවා මේ අල්ල ගන්න බෑ. මේ පේනවා මේ අල්ල ගන්න බෑ. ඒකයි අද සරදම් කියන්නේ. අද දවසේ වැඩසටහන නිමා කරන්නට අපි විදුරා බේනායකගේ දවසේ පද 4 තෝරගන්නවා. ඡන්දෙන් පස්සේ සමහරුණයි පොළොඟුන්ය ඡන්දය දුන්නු වැඩි පිරිසක් අවතැන්ය මන්ත්‍රී පොරෙත් පිරිහින්නේ සෙනසුන්ය ශාසනයත් ශුන්‍ය පඬු හැලියන් ශුන්‍ය කියලාද විදුරා බේනායක දවසේ පද 4න් ඒ විදිහට සඳහන් කරනවා. සමගින් අපි අද දවසට වේක් අප් විත් ආර්ට් වැඩසටහන නිමාවට පත් කරන අපි යලි හමු වෙන්නේ හෙට උදෑසන 6:25ට පෑලියගොඩ ටෙලිවිෂන් මැදිරියේ සිට සමුගන්නා මම තිලින දේශප්‍රියන්ත ඔබට සුබ දවසක්.